ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක සහ ශ්‍රී ජාවර්ධනපුර නවරෝහල පාරේ ශ්‍රී සිළුමිණි විහාරාධිපති පූජ්‍යපාද මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කෑගල්ල PBG කළුගල්ල මාවතේ අංක 198 නිවසේ KAHBK සේනාධීර මහතා, කැලණිය වරාගොඩ පාරේ 261 නිවසේ ශාන්තා ජයසූරිය මහත්මිය, ගිරිඋල්ල කුඩගම්මන පදිංචි SM සෝමාවති අමරසිංහ මහත්මිය, පෝද්දල නාරාවල පාර ශ්‍රයානි නිවසේ පදිංචි MP ජයසුන්දර ගුරුමෑණියන් සමග මහනුවර අස්කිරිය වාරියපොළ ශ්‍රී සුමංගල මාවතේ අංක 106 නිවසේ පදිංචි LA රොෂාන් පෙරේරා මහතා. පින්නතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේත. ආමවන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමං ච භික්ඛවේ උත්තප්ප ධනං ඉද භික්ඛවේ අරිය ශාවකෝ උත්තප්පි හෝති උත්තපති කාය දුච්චරිතේන වචී දුස්චරිතේන මනෝ දුච්චරිතේන උත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ඉදං උච්චති භික්ඛවේ ඔත්තප්පදානං තීති. සාදු සාදු. ශ්‍රද්ධර්මය අසන්ට කැමති ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ වෙත ඉතාම ශ්‍රද්ධාවෙන් අප විසින් ඉඩ ප්‍රස්ථාව ලැබෙන අයුරින් පෙන්වා දෙන සප්ත ආර්ය ධන මේ ධර්ම දේශනාවන්හි අද මා ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔත්තප්ප ධනය පිළිබඳව කියවෙන ධර්ම දේශනාවටයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ධර්ම දේශනාව සඳහා අප විසින් සිරිත් පරිදි මාතෘකා කරගන්ට යෙදුනේ අංගුත්තර නිකාය නැමැති ඒ මහාරණීය ග්‍රන්ථ රත්නයේ සත්තක නිපාතේ ප්‍රථම පඤ්ඤාසකේ ධන වර්ගයට අයත් විත්තත ධන සූත්‍රයේ ඔත්තප්ප ධනයට අදාළ වන්නා වූ සූත්‍ර පාඨයයි. සදහවත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මෙන්න මේ විදිහට අපට පෙන්වලා දෙනවා. කතමංච භික්ඛවේ ඔත්තප්ප ධනං. මහණෙනි, ඔත්තප්ප ධනය යනු කුමක්ද? පින්වතුනි, මෙතනදී ඔත්තප්ප ධනය කියලා කියන්නේ පවට ඇති දක්වන බය. යම් කිසි කෙනෙක් පවට පව් කිරීම සඳහා, අකුසල් කිරීම සඳහා දක්වන බය බුදුරජාණන් වහන්සේ, උත්තම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ සතු මහා ධනයක් හැටියට පෙන්වලා දෙනවා. ඒ උතුම් ධනයට අපි කියනවා ඔත්තප්ප ධනය කියලා. සදහවත් පින්වතුනි, ඒ අනුව උන්වහන්සේ පෙන්නනවා, මහණෙනි, මේ සස්නේ ආර්ය ශ්‍රාවකයා පවට බොහෝම බය ඇති කෙනෙක්. එයා කයින් දුෂ්චරිතයෙක් වෙන්න බයයි. වචනයෙන් දුෂ්චරිත කෙනෙක් වෙන්න එයා ගොඩක් බයයි. එයා සිතින් දුෂ්චරිතවත් කෙනෙක් වෙන්න බොහෝම බය ඇති කෙනෙක්. මේ ආකාරයෙන් සිත, කය, වචනය කියන තිදොරින් දුෂ්චරිතයේ යෙදෙන්නට එයා ඊටාම බයට පත්වෙච්ච කෙනෙක්. එවන් ධනයක් එයා තුල පවතිනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙතනදී භික්ෂුන් වහන්සේලාට පෙන්වලා දෙනවා, මහණෙනි, මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත කෙනාට ඔත්තප්ප ධනෙ තියෙනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සිතින්, කයින්, වචනයෙන් අකුසල් කිරීමට බය කෙනාට, පව් කිරීමට බය ඇති ධනෙ නම් වූ උත්තම ධනය පිහිටලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. සදහවත් පින්වතුනි, දැන් අපි මේ ධර්ම කාරණය තවදුරටත් සරලව, විස්තර සහිතව මේ දේශනාව තුළ සාකච්ඡා කරමු. පින්වතුනි, කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔත්තප්ප ධනය මේ පවට ඇති බය කියලා කීවාම අපිත් පව් කරන්න බයනේ.
ඉතින් මොකක්ද ඕක ඒ තරම් ධනයක් වෙන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකේ ඒ තරම් දෙයක්ද කියලා. නැහැ පින්වතුනි. මේ මිනිස්සෙක් සතු උතුම්ම ධන අතුරින් ශ්‍රේෂ්ඨතම ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මෙහි තියෙන ඒ උත්තම වටිනාකම නිසාමයි. පින්වතුනි බොහෝ දෙනෙකුට මේ සමාජය තුල පව් කරන්නට කිසි බයක් නැහැ. දැන් පින්වතුනි මෙතනදී ආර්ය ශ්‍රාවකෙක් දැන් සාමාන්‍යයෙන් පින්වතුනි මෙන්න මෙහෙම තියෙනවා. මම උදාහරණයක් ඔබට කියලා දෙන්නම්. දැන් සමහර වෙලාවට දරුවෝ පැටියෝ ඉන්නවා. මව්පියෝ දෙමාපියෝ ඉන්නවා. අපි හිතමු දෙමාපියෝ එහෙම නැත්නම් අපි හිතමු පියා ගුණවත් කෙනෙක් දරුවෝ ඒ තරම් ගුණවත් නැහැ. අම්මා ගුණවත් කෙනෙක් දරුවෝ ගුණවත් නැහැ. අම්මා දන් පෑන් දෙනවා සිල් ගන්නවා දරුවෝ ඒවට කැමති නැහැ. නමුත් පින්වතුනි ඒ අම්මා තාත්තා සතුව මහා ධනයක් තියෙනවා නම් දීපලක් තියෙනවා නම් අන්න අර ටික ලියන එකක් නෑ කියලා බයට අර දරුවෙක් හෝ පුතෙක් හෝ දියණියක් පව් නොකර ඉන්නවා. අම්මා තාත්තට බය පක්ෂපාත බව පෙන්වමින් අඟවමින් පව් නොකර ඉන්නවා. පින්වතුනි ඒකට අපි ඔත්තප්පදණය කියලා කියන්නේ නෑ. ඒක ඔත්තප්පදණය නෙමෙයි. කෙනෙක් කරුණු තේරුම් ගන්නවා. එයා බය පින්වතුනි මේ පාපයට තියෙන බය නිසා පව් නොකර ඉන්නවා. අන්න ඒකටයි ඔත්තප්පදණය කියලා කියන්නේ. දැන් ඔබ සමහර වෙලාවට ඔබේ ගමේ අසල්වැසියෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ නෑදෑයෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු අම්මා ගුණවත් පියා ගුණවත් ලොකු දීපලක් තියෙනවා නම් දරුවෝ ඒවට නැත්තම් අර දීපල ටික ලියනකම් බය පක්ෂපාතීත්වය පෙන්නනවා. නිතර කියනවා අපි අම්මා ගුණවත් ඒ නිසා අපිත් එහෙම ජීවත් වෙන්න ඕන අපේ දරුවොත් එහෙම හදා ගන්න ඕන කියලා මේ චාටුවට මූනිච්චාවට අම්මා තාත්තා ළඟ කියනවා. ඒ විදිහටම හැසිරෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මෙයා යහපත් කෙනෙක් හොඳ කෙනෙක් නෑ පිංගුතුනි. එයාට ඔත්තප්පදණේ පවට බය ඇති වූ ධනෙ එතන නෑ. එතන තියෙන්නේ අර දීපල ටික ලියා ගැනීම සඳහා කරන දීපල ටික ලබා ගැනීම සඳහා කරන තවත් එක්තරා මායාවක් විතරයි. ඒ අනුව පින්වතුනි තව කෙනෙකුට බයට පව් නොකර සිටීම මේ ඔත්තප්පදණයට අයිති වෙන්නේ නැහැ. යා කරුණු තේරුම් ගන්නවා. මොනවද තේරුම් ගන්න කරුණු? මේ සංසාරයේ තියෙන භයානකකම යා තේරුම් ගන්නවා. මේ ජීවිතේ මිනිස්සෙක් හැටියට අපි ඉපදුනා. මේ ජීවිතය තුල අපට උරුම වුණේ ජරා මරණ. උරුම වෙන්න තියෙන්නේ ජරා මරණ. අපි ගමන් කරන්නේ ජරා මරණ කරාමයි. මෙන්න මේ සඳහා මේව තේරුම් අරගෙන යා ජීවිතේ සසර බය දකින්න කෙනෙක් බවට පත් වෙනවා. එයා දන්නවා තවත් පව් කළොත් ආපහු ඇද වැටෙන්නේ අනන්ත සසරටම බව මගේ බුදු පියාණන් වහන්සේ මට පෙන්වලා දීලා තියෙනවා. අන්න මේ ධර්මකාරණේ සිහි කරගෙන යා පවට බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. එයා අන් අයත් මුදවනවා. සහෝදරයෙක්, යාළුවෙක්, සහෝදරියක් කවුරු හරි පවක් කරනකොට එයා ඒකින් වළක්ව ගන්නවා. මොකද එයා සසර බය මනාකොට දකින්න නිසා, දුස්සීලකම් මේ විපාකය දකින්න නිසා එයා සසර බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. එයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් එයා ශ්‍රද්ධාවෙන් පිළිගන්න කෙනෙක්. උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ ජීවිතේ වරද්දගත්ත මිනිස්සයා පව් කරලා නිදා පිබිදිච්ච කෙනෙක් පිබිදෙනවා වගේ. නිදා පිබිදිච්ච කෙනෙක් පින් කරන කෙනා නිදා පිබිදෙනවා වගේ දෙව්ලොව උපදිනවා කියලා තිනවා වාගේම පව් කරන කෙනා මරණින් මත්තේ ඒකාන්තයෙන් සැපයෙන් පහවෙච්ච දුක්ඛිත අපාය උපදිනවා. උන්වහන්සේ අපාය පෙන්වලා දෙනවා. නිරේ කියලා එකක් තියෙනවා. පින්වතුනි කර්මානුරූපව දුක් විඳින පව් කරපු කෙනා අනන්ත දුක් සහිත නිරේ උපදින බව බුදුරජාණන් වහන්සේ බාලපඬිත සූත්‍රයේදී තාම හොඳට පෙන්වලා දීලා තිනවා. අන්න මේ ධර්ම කාරණය මේ ශ්‍රාවකයා දන්නවා. එයා දන්නවා පංචවිධ බන්ධනය. එතකොට
කෙටේරියෙන් සැහීම, වෑයෙන් සැහීම, ලෝකුඹු නිරේ බැස්සවීම, අංගාර පර්වතයේ, මහනිරය, කටුඉඹුල. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුල තියෙන මේ දේවල් එයා ගෞරවයෙන් පිළි අරගෙන පව් කරපු කෙනා, සිතින්, කයින්, වචනයෙන් පව් කරපු කෙනා ගිහින් උපදින්නේ මේ නිරේ නෙවෙයිද? මටත් පව් කළොත් මේ නිරේ උපදින්න සිද්ධ වෙනවයි කියන බයය ඇති කරගන්න. එහෙම නැතු පින්වතුනි නැන්දම්මගෙන්, මාමගෙන්, අම්මා තාත්තගෙන් දේපල ටික ලියා ගන්නකම් සද්ද නැතුව පව් නොකර ඉඳීම ඔත්තප්ප ධනෙට අයිති නෑ. ඒක වරදවා වටා ගන්නට හොඳ නෑ. සදහවත් පින්වතුනි ඊගාවට මෙයා දකිනවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා නොයේක ආකාරයෙන් නිරේ පිළිබඳ පෙන්වලා දීලා තිනවා. ඒ වාගේම තිරිසන් ලෝකෙ ගැන පෙන්වලා දීලා තිනවා. තිරිසන් අපාය පින්වතුනි අතිශය දුක් සහිතයි. ඔබ හිතලා බලන්න හැම වෙලාවෙම බලවත් සතා දුබල සතාව මරාගෙන කෑම පමණයි. මරාගෙන කෑමයි මේ තිරිසන් ලෝකේ දකින්න තියෙන්නේ. බලවත් කෙනා දුබල කෙනාව මරාගෙන කනවා. පින්වතුනි අපි විද්‍යාව පාඩමට ඉගෙන ගන්නවා මේ ආහාර දාම ජාලකික අපි ඉගෙන ගන්නවා. නමුත් අපි කල්පනා කරන්නේ නෑ මේ සසරක තියෙන පැවැත්මක් නෙවෙද මේ තියෙන්නේ කියලා. බුද්ධිය ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් හැකියාවක් පින්වතුනි ඒ ආහාර දාම පිළිබඳ සකස් කළ බටහිර විද්‍යාඥයන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේ දැක්කනුවණින් උන්වහන්සේ සත්වේකුගේ ඇවතුම් පැවතුම් දකිනවා. මිනිස්සෙකුගේ ඇවතුම් පැවතුම් දකිනවා. සමහර වෙලාවට උන්වහන්සේ පෙන්වනවා එක තැනක කෙනෙක් පව් කරන දිහා උන්වහන්සේ දකිනවා. උන්වහන්සේට සිත් පහළ වෙනවා කියනවා මේ කෙනා මේ විදිහට පව් කරගෙන ගියොත් ස්ථිර වශයෙන් අන්න අසුවල් තැන අසුවල් තිරිසන් ලෝකේ අසුවල් සත්වයක් බවට පත් වෙලා උපදී. උදාහරණයක් ඇටියට බල්ලෙක් වෙලා උපදී, කුකුලෙක් වෙලා උපදී, සර්පෙක් වෙලා උපදී. උන්වහන්සේ ටික කාලෙකින් දකිනවා කියනවා යා ස්ථිරවම මරණයට පත් වෙලා ගිහිල්ලා ඒ තිරිසන් ලෝකේ උපත ලැබලා ඉන්න ආකාරය. උදාහරණයකුත් උන්වහන්සේ පෙන්නනවා. මහා ගිනි අඟුරු වලක් තියෙනවා. ඒ ගිනි අඟුරු වල දිහාට එක්තරා මිනිස්සෙක් දුවගෙන යනවා. ඈත ඉඳලා බලාගෙන ඉන්න අයට හිතෙනවා ස්ථිර වශයෙන්ම මේ මිනිස්සයා මේ ගිනි අඟුරු වලට තව ටිකකින් වැටේ. තව ටික වෙලාවකින් දකින්න හම්බ වෙනවා අර දුවගෙන ගිය මිනිස්සයා වේගය පාලනය කරේ නැත්තම් ඒ යන වේගයෙන් අර ගිනි අඟුරු වලට වැටෙනවා. අන්න ඒ වාගේ කියනවා පින්වතුනි මේ සංසාරගත සත්වයාත් මරණින් මත්තේ ගිහිල්ලා තිරිසන් ලෝක ආදී දුක්ඛිත ලෝකවල උපත ලබනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ කරුණ ටික දන්නවා. එයා දැනගෙන ඒ පාපයන්ගෙන් එයා සසර බය ඇති කරගන්නවා. එයා පව් කරන්න බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. පව් කරන්න බය ඇති කෙනෙක් බවට පත් වෙලා එයා පවෙන් අත්මිදෙන්න පටන් ගන්නවා. පව් කරන්න යා බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. අන්න යාට පින්වතුනි මේ ඔත්තප්ප ධනෙ පිහිටන්ට පටන් ගන්නවා. සදහවත් පින්වතුනි දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා പ്രേත ලෝකේ කියලා එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට පින්වතුනි දැන් අපි නිවෙස් වල දැන් පෙන් පූජා කරලා പ്രേත කොට්ටාස 4ක් ජීවත් වෙනවා. අයින් එක කොට්ටාසයක් තමයි පින්වතුනි පින් අනුමෝදන් වීම සඳහා හැකියාව තියෙන්නේ. මේ කොට්ටාසයට පමණයි පින්වතුනි අපිත් දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් අපි පාංශකූල වස්ත්‍ර පූජා කරලා පින් අනුමෝදන් කරනවා. එතකොට සාංගික දාන ආදී පූජා කරලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වෙලාවට පින්වතුන්ලාට මතකයි ස්වාමින් වහන්සේලා පින් දෙනවා. යථාවාරි මහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේවිතෝ දින්නම් පේතානං උපකප්පති කියලා. ඒ කියන්නේ උස් බිමකට වැටිච්ච ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ තමයි මේ ජීවත් වෙලා සැපසී ඉන්න ඥාතීන් දෙන පින් වලින් සැප නැති ලෝකයක උපදිච්ච പ്രേත ලෝකෙ උපදිච්ච මියගිය ඥාති പ്രേතයින් සැප ලබන්නේ. ඒ අදහස අර්ථයේ හිතට අරගෙන තමයි අර පෑන් භාජනයෙන් උඩට උස්සලා අර හිස් පෑන් භාජනයට දාන්න මේ බුද්ධ වචනය තුල කියවෙච්ච අර්ථය අපේ හිතට ගන්නට.
ඒක කරන උපක්‍රමයක් හැටියටයි අපි ඒක ශාසනික චාරිත්‍රාක් හැටියට කරලා තියෙනවා. නමුත් මේ දේ කරන දේ තුල අපි කල්පනා කරන්නේ නැහැ. අනේ පවට කිසි බයක් නැතුව සමහර අපේ ඥාතිවරු පව් කරලා ගිහිල්ලා പ്രേත ලෝකෙ උපදිනවා. සමහර වෙලාවට සමහරු දැනගත්තත් තමන්ගේ ඥාතින් പ്രേත ලෝකෙ ඉපදුණයි කියලා ඒ ඥාති පරම්පරාවෙන් ඒ ඥාති වර්ගයා කරපු යම් පාපයක් අකුසලයක් තියෙනවා නම් ඒව බය නැතුව ඒ විදිහටම කරගෙන යනවා. ඇයි? එයා പ്രേත ලෝකේ බය දකින්නේ නැති නිසා. දකින්නේ නැත්te වෙන මොකක්වත් නෙමෙයි, ඒක තේරෙන්නේ නැති නිසා. එතකොට දැන් මේ විදිහට දැන් අපි හිතමු අපිට සමීපම කොට්ටාසේනේ මේ අපි මේ පින්දීම තුල ප්‍රේතයින්ට පින් දෙනවනේ, ඥාති ප්‍රේතයින්ට. මෙහෙම දෙයක් කරනකොටත් පින්වතුනි අපිට කල්පනා වෙන්නේ නැහනේ. අනේ අපි පවට පව් කරන්න බය ඇති කරගන්න ඕන කියලා හිතෙන්නේ නැහනේ. අපිත් ගිහින් මේ වගේ උපදී කියලා හිතෙන්නේ නැහනේ පින්වතුනි. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම නුවණ තියෙන කෙනා මේ පවේ බය දකිනවා. එයා කයින් සංවර වෙනවා. වචනින් සංවර වෙනවා. එපමණක් නෙමෙයි පිංගුතුනි, එයා හිතිනුත් සංවර වෙන්න පටන් ගන්නවා. ඊගාව කාරණේ පිංගුතුනි, තව ලෝකයක් තියෙනවා අසුරනිකාය කියලා. ඒත් ප්‍රේතයන් හා සමානම කොට්ටාසයක් වසන්නේ. ඒත් පිංගුතුනි මේ කිසිම පවට බයක් නැතුව පව් කරලා ගිහිල්ලා ඉපදිච්ච දුක් සහිත ලෝකයක්. ඉතින් පිංගුතුනි මෙන්න මේ නුවණ තියෙන ශ්‍රාවකයා, මනුස්ස ලෝකයේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බුද්ධ දේශනා ඇසුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මෙනෙහි කරමින් පවට බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් පින්වතුනි මේ පවට බය ගැන කතා කිරීමේදී සමහරලාට ඔබ බොහෝ දෙනෙක් පුංචි කාලේ අහලා තියෙන කතාවක් තියෙනවා. මම කෙටියෙන් මතක් කරන්නම් පින්වත් මෑණිවරුන්ට. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බහුභාණ්ඩික භික්ෂුවක් හිටියා. බහුභාණ්ඩික කියලා කියන්නේ බොහෝ බඩු මුට්ටු තියෙන කෙනෙක්. පින්වතුනි මේ ස්වාමින් වහන්සේගේ පැවිදි වීමත් එක්තරාකාරයක ශාසනානුලෝමිකව සිදු වුණා බවක් දකින්න නැහැ. හාමුදුරුවෝ ගිහි කාලේ විවාහ වෙලා හිටපු කෙනෙක්. එයාගේ බිරිඳ මිය පරලෝ ගියා. එතකොට ගෙදර වැඩට හිටියා සේවකයෝ හිටියා, සේවිකාවෝ හිටියා. එයා ගිහි ඉන්න කාලේම හැදුවා පුංචි ආරාමයක්. පුංචි කිව්වට විහෙදංගල ලස්සනට ආරාමයක් හැදුවා. ආරාමයක් හදලා ඉවර වෙලා දැන් ඒ කෙනා මහාන වුණා. දැන් වයසක හාමුදුරුවෝ කෙනෙක් පැවිදි වයසෙන් බාල වුණත් මේ එයා සාමාන්‍ය වයසින් වැඩිමහල් කෙනෙක්. ඉතින් ශාසනික ඇවතුම් පැවතුම් හැදෙන්න විදිහකුත් නැහැ. පිරිසුදු සංඝයාගේ ඇසුරකුත් නැහැ, කාලෙකුත් නැහැ. මහාන වුණාට පස්සෙත් අර ගෙදර හිටපු සේවකයෝ ටික තමයි ආවතේව කළේ. ඒගොල්ලොන්ට පඩි ගෙවනවා. අර ගෙදර වැඩ කරපු ගෑනු ළමයි ටිකම තමයි ආහාර පාන පිළියෙල කරන්නේ. මේ දන් පැන් ලබා ගැනීමක්, පිඩුසිඟා වැඩීමක් එහෙම එකක් උනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ගිහි ගෙවල් වල සිරිත තමයි රාත්‍රියට කෑඳුමක්, උදේට තව ඇඳුමක්. සමහරු සල්ලි තියන අය දවල්ට හැන්දෑවට ඉතින් නොයෙක් ඇඳුම්. දැන් ওই විලාසිතා ගැන බලන්න ගියත් උදේට සුදුසු ඇඳුම්, දවල්ට ඇඳුම්. දැන් අපි මේ අපේ සාමාන්‍ය ජනතාව මේ ඇඳුම් අඩුවෙන් ඇඳට ඉතින් සල්ලි භාගයේ තියන අය එහෙම නෙමෙයි. හාමුදුරුවොත් මොකද කරන්නේ? රාත්‍රී කාලයට එක පාටක සිවුරක්, උදේ පාන්දරට ගැලපෙන විදිහ තව සිවුරක් පාටක්, දවල්ට තව පාටක්, හවසට තව එකක්. ඒක හවසට ඒක බීලා හැවින්න එක තව පාටක්. ඉතින් දවසකට සිවුරු 7-8ක් පරිහරණය කරනවා. ඉතින් පින්වතුනි මෙහෙම ඉන්න මේ භික්ෂුන් වහන්සේ දැන් මේ සේවකයෝ දාගෙන ඉතින් ඉන්නකොට එක්තරා රහතන් වහන්සේලා පිරිසක් විහාරචාරිකාවේ වඩිනවා. විහාරචාරිකාව කියන්නේ පින්වතුනි දැන් මේ විහාරයට යනවා, දවස් දෙකක් ඉන්නවා, ආය ගමනට යනවා, පිණ්ඩපාත කර ගන්නවා, කොහො හරි ගහක් යට වැඩ ඉන්නවා, ඒක ලීගා විහාරයට යනවා. ওই විදිහට යනකොට මේ ස්වාමින් වහන්සේලා වඩින අතර මේ රහතන් වහන්සේලා දැක්කා මුළු ආරාමේ පුරාවටම සිවුරු අනලා වේලෙන්න. හාමුදුරුවරුට හිතුවා සෑහෙන භික්ෂු සංඝයා ඉන්න ආරාමයක්. මේ පමණ සිවුරු සෝදලා වේලෙන්න දාලා තියෙන්නේ. මේ පමණ සිවුරු තියෙන්නේ දාලා වේලෙන්න.
ඉතින් ඒ ගමන සන්තෝෂෙන් අනේ හාමුදුරුවෝ ගොඩක් ඉන්න එකක් කියලා. ඉතින් මේකට මේ විහාරයට ගොඩ වුණා. බැලුවම එක වයසක හාමුදුරුවෝ කෙනා ඉන්නේ. ඒ ගමන ඇහුවා මේ භික්ෂුව ඔබ මේ කෝ අනිකුත් භික්ෂුන් වහන්සේලා. ඒ ගමන කිව්වා මේ කවුරුවත් නැහැ මේ මම තමයි කො මේක හදාගත්තේ. මට ජීවත් වෙන්න. මං ඔය එක එක්කෙනාගේ මේ පන්සල් වල යන්නේ නැtei කියලා. ඉතින් දැන් සෑහෙන කතාවක් කිව්වා. මේක පැවිද්දෙකුට නුසුදුසු කතාවක්. ඉතින් ඒ ගමන මේක නුසුදුසු දෙයක්. බුදුරජාණන් වහන්සේ 3 සිවුර අනුදැන වදාලා තිනවා. මේ ආඳුරු දවසකට සිවුරු 15ක් විතර පාවිච්චි කරනවා. ඒ නිසා මේ භික්ෂුව එක් කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණුවා. බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණුවා. බුදුරජාණන් වහන්සේ විමසනවා භික්ෂුව ඇත්තද ඔබ මෙපමණ මේ සිවුරු පරිභෝග කරනවා කියන්නේ? මේ භික්ෂුව අර තමන්ගේ හිතේ ව්‍යාපාදය ඇති වෙලා පින්වතුනි බලන්න බය නැති වෙච්ච තරම කොච්චරද කියනවනම් පවට ලැජ්ජාව බය නැති කොච්චරද කියනවනම් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අර භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස වැඩ ඉන්න අර ධම්සභා මණ්ඩපයේ මැදට ඇවිල්ලා සිවුර ගලවලා විසික් කරා. අඳන කඩේ පිටින් ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ එතකොට කියන්නේ මට මෙහෙම ඉන්න කියලාද? බුදුරජාණන් වහන්සේ පින්වතුනි දැන් සාමාන්‍ය කෙනෙකුට නම් තරහ එනවා. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පුදුම නිර්මල වස්තුවක්, සම්පතක්, මනුෂ්‍ය රත්නයක්. උන්වහන්සේ මහා කරුණාවෙන් මේ භික්ෂුව දිහා බලලා අහනවා භික්ෂුව ඔබ අද ඔහුම කළාට ඔබ සංසාරේ කොච්චර පවට බය වෙච්ච කෙනෙක්ද? ඔබ සංසාරේ කොච්චර ලැජ්ජාව පව් කරන්න ලැජ්ජ වෙච්ච කෙනෙක්ද කියලා පින්වතුනි මේ කරුණාවන්ත වචන ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවත් එක්කම භික්ෂුවට සිහි ඉපදුනා. මේ භික්ෂුව වීසි කරලා තිච්ච සිවුර ආයේ පෙරව ගත්තා. පැත්තකින් ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම මම සංසාරේ පවට බයෙන් හිටපු කෙනෙක්ද? මං ඒ පිළිබඳ හෙව්පු කෙනෙක්ද? අනේ භාග්‍යවතුන් වහන්සේ මට ඒක කියලා දෙන්න කියලා මතක් කළා. ඒ වෙලාවේ තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ බහලා තින ජාතක කතාවක්. එක්තරා රජ කෙනෙකුට පුත්තු දෙන්නෙක් ඇති වුණා. පළවෙනි පුතා සහ දෙවෙනි පුතා. දෙවෙනි පුතා ලැබුණාට පස්සේ අග්‍ර මහේෂිකාව නැති වුණා. ඊගාවට ගෙනාපු බිරිඳට අග්‍ර මහේෂිකාවට පුතෙක් ලැබුණා. දැන් පුත්තු 3 දෙනයි. නියමිත රජකම ලැබෙන්නේ පළවෙනි පුතාට වුණත් මේ දෙවෙනි වර ගෙනාපු අග්‍ර මහේෂිකාව කරදර කරන්න පටන් ගත්තා තමන්ගේ පුතාට රජකම දෙන්න කියලා. මේ වෙලාවේ රජතුමා කල්පනා කරනවා දැන් මේ තැනැත්තිය මගේ ලොකු පුතාට දෙවෙනි පුතාට කරදර කරන්න පුළුවන්. පාපී අදහස් ඇති කෙනෙක්. ඒ නිසා මේ දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන බලන්න ඕන කියලා ලොකු පුතාට කතා කළා. මේ ලොකු රාජකුමාරයාට කතා කළා. පුතේ ඔබේ පුංචි අම්මගෙන් මේ විදිහ අනතුරක් ඔබට වෙන්න පුළුවන්. ඔබ හිමාල කැලේට යන්න. ඔයා මල්ලිත් එක්ක කරගෙන හිමාල කැලේට යන්න. මන් නැති වෙච්ච කාලෙක ඇවිල්ලා රජකම ගන්න කියලා. නමුත් පින්වතුනි මේ අර දෙවෙනි බිරිඳගේ පුතාත් කියන්නේ 3 වෙනි රාජකුමාරයාත් අයියලා දෙන්නත් එක්ක එකතු වෙලා සහෝදරකමට 3 දෙනාම කැලේට ගියා. මේගොල්ලෝ කැලේ හිමාල කැලේ එක්තරා තැනකදී දැක්කා පොකුණක්. මේ ලොකු රාජකුමාරයා දෙවෙනියට කියනවා අර පොකුණට ගිහිල්ලා ඔයත් වතුර බීලා මටත් මේ වතුර ටිකක් අරන් එන්නකෝ නෙළුම් කොලයකට. මේ කුමාරයා ගිහිල්ලා පොකුණට බහිනකොටම පොකුණේ හිටිය දිය රාක්ෂයා මේ කුමාරයාව අල්ලගත්තා. ඒ ගමන මෙයා පරක්කු නිසා 3 වෙනි රාජකුමාරයා ඊගාව මල්ලි යවුවා. ඊගාව මල්ලිත් ගිහිල්ලා බහිනකොටම අල්ලගත්තා. ඒ වෙලාවේ මල්ලිලා නැති නිසා මේ රාජකුමාරයා ගියා. රාජකුමාරයා ගිහිල්ලා එකපාර වතුරට බැස්සේ නැහැ. මල්ලිලා බැහැලා තියෙන අඩි තියෙනවා උඩට ආපුව නැහැ. ටිකක් විමසිල්ලෙන් ඉන්නකොට මේ දිය රාක්ෂයා දැන් බහි මෙයා බලා ඉන්නවා දැන් බහි බැස්සේ නැහැ. දුන්නත් දික් කරගෙන මින්තුනි මේ අපේ බෝධිසත්වෝනේ බලාගෙන හිටියා. එනකොට මෙයා ගොඩට ඇවිල්ලා අහනවා මේ වතුර හොඳයි බොන්න බහින්න කියලා කිව්වා. මොනක නෑ මම බහින්නේ නෑ. කවුද ඇහුවා මම මේ දිය රාක්ෂයා. කොහොමගේ මල්ලිලා දෙන්න.
ඒගොල්ලෝ දේව ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා මං අල්ලලා හිර කළා. ඔයා දන්නවද ඒව දේව ධර්මයේ? මම දන්නවා කිව්වා. හොඳයි එහෙමනම් මට කියලා දෙන්න කිව්වා. මේ වෙලාවේ පින්වතුනි අපේ මහා බෝධිසත්වයෝ මේ රාජකුමාරයා දේව ධර්මයේ හැටියට කියලා දෙනවා මේ රාක්ෂය පව් කරන්ට තියෙන ලැජ්ජාවටත් බයටත් තමයි කෙනෙක් දේව ධර්මයේ කියලා කියන්නේ. ඉතින් මේ රාක්ෂය බොහොම සතුටටපත් වෙලා ඒගොල්ලෝ කිව්වා හොඳයි මං බණ අහපු නිසා එක මල්ලි කෙනෙක් නිදහස් කරන්නම්. කොයි මල්ලේද නිදහස් කරන්නේ? ඒගොල්ලෝ කියනවා පුංචිම මල්ලේ නිදහස් කරන්න. ඔබ දේව ධර්මයේ දන්නවා වුණාට හැසිරෙන්නේ නැහැ නේද කියලා අහනවා දැන් මේ රාක්ෂයා. ඇයි ඔබ එහෙම කියන්නේ? ඒ වෙලාවේ රාක්ෂයා කියනවා සාමාන්‍යයෙන් නම් ලෝකේ සලකන්නේ ජේෂ්ඨත්වය අනුව. ජේෂ්ඨ කෙනාට තමයි ඉස්සෙල්ලම තැන දෙන්නේ. දැන් ඔබ බාල කෙනාට නෙමෙයි තැන දුන්නේ. ඒගොල්ලෝ කිව්වා නෑ. මේ දෙවෙනි මල්ලි මගේ මල්ලි. තුන්වෙනි මල්ලි පුංචි අම්මගේ පුතා. සුළුමවගේ පුතා. යම් කිසි ආකාරයකින් අපි මේ කැලේට එව්වේ රජකම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා. තුන්වෙනි මල්ලිට රජකම දෙන්නේ කියලා බලපෑම් කරපු නිසා එයා නැති වුණොත් මේ රටේ කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ දියරාක්ෂය කියලා ගත්තා කියලා. ඒ නිසා ඒ තුලින් අපට මේ අපි කියන වචනය කිසි කෙනෙක් පිළිගන්නේ නැතුව යනවා. අන්න ඒ නිසායි කොහොම මං තුන්වෙනි මල්ලි ඉල්ලුවේ. ඒ ගමන මේ රාක්ෂයා කියන ඔබට පවට බය වාගෙම ලැජ්ජාව පවට බය ලැජ්ජාව ඔබ ගාව තියෙනවා වාගෙම ඔබ හැසිරෙනවා. ඒ නිසා මං ඊගාව මල්ලිත් නිදහස් කරන්නම් කියලා. පින්වතුනි මේ යක්ෂයත් මේ දිය රාක්ෂයත් ධර්මයේ පිහිටවගෙන මේ මල්ලිලා දෙන්නත් රැකගෙන අපේ මහා බෝධිසත්වයෝ පියරමහ රජුරු නැති වුණාට පස්සේ රටට ඇවිල්ලා රජකම ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවෙනි මල්ලි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, තුන්වෙනි මල්ලි අපේ ආනන්ද මහරහතන් වහන්සේ. මේ අර දිය රාක්ෂය හැටියට ලැජ්ජාව බය පිළිගෙන මේ දේව ධර්මයේ සොයමින් හිටියේ මේ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ සිවුර ගලවලා වීසි කරපු අර වයෝවෘද හාමුදුරුවෝ මේ දේශනාව සිහිපත් කරනවා සමගම පින්වතුනි අර භික්ෂුවට ලැජ්ජාව ඉපදුනා, බය ඉපදුනා. ලැජ්ජාව ධනයක් බවට ඔහු තේරුම් අරගෙන ලැජ්ජාව බය පවට බය ධනයක් හැටියට තේරුම් අරගෙන ඒ භික්ෂුව ඒ තන්හිදීම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් භික්ෂුවක් බවට පත් වුණා. පින්වතුනි ඒ පවට තියෙන බයේ තියෙන වටිනාකම. ඒ නිසා පින්වතුනි මෙතනදී අපි හැම වෙලාවෙම පවට බය වෙන්න ඕන, පව් කරන්ට බය වෙන්න ඕන පින්වතුනි. සසර බය දැකලා මිසක් වාසිලාභ ලෝභ ලබා බලාපොරොත්තුව නෙමෙයි. ඒක ධනයක් වෙන්නේ නැහැ. පින්වතුනි මෙතන පළවෙනි කාරණේ අපි කිව්වා කයෙන් පව් කරන්ට බය වෙනවා. විශේෂයෙන් පින්වතුනි කයෙන් පව් කිරීම සඳහා කෙනෙක් ගුණාංගයක් හැටියට තියෙන්න ඕනි. ඔත්තප්ප ධනය ඇති කෙනා. එයා සත්තු මරන්න බය කෙනෙක්. සොරකම් කරන්ට බය ඇති කෙනෙක්. වැරදි කාම ජීවිතයේ යෙදෙන්න බය කෙනෙක් බවට පත් වෙනවා. අන්න යා කයෙන් පව් කරන්ට තියෙන බය නිසා මේ සතුන් මැරීමට, සොරකම් කිරීමට, වැරදි කාම ජීවිතයේ යෙදීමට එයා බොහෝම බය කෙනෙක් බවට පත් වෙනවා. එයාට මෙසේ කය සංවර කිරීම හේතුවෙන් පවට පව් කිරීමට ඇති බය එහෙම නැත්තම් ඔත්තප්ප ධනෙ පිහිටන්ට පටන් ගන්නවා. ඊගාවට පින්වතුනි වචනයෙන් පව් කරන්ට කෙනෙක් බයයි. යම් කිසි කෙනෙක් බොරු කියන්ට බයයි. කේලාම් කියන්ට බයයි. පරුෂ වචන කියන්ට බයයි. හිස් වචන කියන්ට බයයි. දැන් සමහර පොඩි දරුවෝ ඉන්නවා, මේ සමහර තරුණ දරුවෝ ඉන්නවා හරියට පරුෂ වචන කතා කරනවා. අම්මා තාත්තට බයට පරුෂ වචන කතා කරන්නේ නැහැ. නැති තැන කතා කරනවා. ඒක ඔත්තප්ප ධනෙට අයිති වෙන්නේ. ඒක ඔත්තප්ප ධනෙට අයිති වෙන්නේ නැහැ. Tamanට දඬුවමක් ලැබෙයි කියලා බලාපොරොත්තුව ඉන්න තැනක බොරු නොකිය ඉඳලා නැති තැන බොරු කියනවා. ඒක පින්වතුනි මේ පවට ඇති බය නෙමෙයි. පවට බය නම් එයා කවුරු හිටියන් නැතත් එයා බොරු කියන්නේ නැහැ.
ඒ නිසා පින්වතුනි වචනයෙන් දැන් සමහර වෙලාවට පින්වතුනි බොරු නොකීම නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් රැකියාවේ වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, නෑදෑ පවුල් අතරත තම තමාගේ පවුල්සේ සමාජිකින් අතර වෙන්න පුළුවන්. සමහරලාට බොරුවක් නොකීම නිසා Tamanට ගොඩක් පාඩු වෙන අවස්ථාවල් වෙනවා. සමහරු කිසි ලැජ්ජාවක් නැතුව පින්වතුනි බොරු කියන හැටි කටට එන්නේ මොකද්ද? බොරු එක කිව්වා. කිසිම පවට බයක් නැහැ. පින්වතුනි ඔබ බොහෝම පවට බය ඇති කෙනෙක් බවට පත් වෙන්න. බොරුවෙන් අත් මිදෙන්න. කේලමින් අත් මිදෙන්න. පරුස වචන කීමෙන් අත් මිදෙන්න. කරුණාවන්ත මිහිරි වචනයක් මිනිසෙකුට කතා කරන්න. වැඩකට නැති හිස් වචන කීමෙන් අත් මිදෙන්න. දැන් පින්වතුනි වැඩිපුර මේ විශේෂයෙන් අපේ බණ අහන්නේ අපේ පින්වත් මෑණියන් වහන්සේලා ගෙවල් වල බලන්න පින්වතුනේ උදේ පාන්දර පටන් ගත්තාම ඔබේ කට කිව්වේ මොනවද? නොකිව්වේ මොනවාද? කියන්න ඕන මොනවාද? නොකියන්න ඕන මොනවාද? ඊ මොකක්වත් සිහිය නැහැ. දැන් සමහර වෙලාවට උදේ කියපක හැන්දෑව මතක නැහැ. ළමයි අහනවා ඇයි අම්මා උදේ මෙහෙම කිව්වේ? මම එහෙම කිව්වා උදේ? නෑ නෑ මං එහෙම කිව්වේ නෑ. කියපු එකවත් මතක නෑ පින්වතුනි. ඇයි මේ පවට කිසිම බයක් තමා ගාව නැතිකම. ඒ නිසා පින්වත් මෑණියනේ මේ අහන බණ පද පිපාසිත වෙච්ච කෙනෙක් පැන් වළඳනවා වගේ හිතට ගන්න. ඔබට බොහොම කරුණාවෙන් මේ කියන්නේ. අත්තාහි අත්තනෝ නාතෝ තමන්ට තමන් විතරයි. ඔය දරුවෝ පැටියෝ ටික දාලා මුණුපුරු මිනිපිරියෝ ටික අතෑරලා ඔය ඉඩකඩන් දීපල ටික අතෑරලා දැන් ජරාවට මරණයට කිට්ටුයි. බොහෝ වෙලාවට දැන් ජරාවට බොහෝසෙයින් පත් වෙලා දැන් හරි මේ අමාධර්මයේ ටික ශ්‍රවණය කරගෙන බණාන්ට මේ ධර්මයේ හැසිරෙන්න ඔබ අදිෂ්ඨාන පිටුවා ගන්න ඕන. ඔන්න එතකොට පින්වතුනි ඔබ මේ සසර බය දැකලා බොරු කීමට බය ඇති කරගත්තොත් මේ සසර බය දැකලා කේලාම් කීමට බය ඇති කරගත්තොත් පරුස වචන කීමට බය ඇති කරගත්තොත් හිස් වචන කතා කරන්නට බය ඇති කරගත්තොත් අන්න ඔබට වචනයේ හේතු කරගෙන ඔත්තප්ප ධනේ පිහිටන්ට පටන් ගන්නවා. පවට පව් කිරීමට බය ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න ඔබ උත්තප්ප ධනිය ඇති කෙනෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඊගාවට පින්වතුනි වචනෙන් පව් නොකරන දැන් සමහර වෙලාවට මේ බණ ටික අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර මෑණිවරුන්ට පියවරුන්ට හිතෙනවා අනේ අපි වචනෙන් සංවරයි, කය සංවරයි, අපි කොච්චර හොඳද? අන්න පින්වතුනි ඊගාවට ඔබ පරසං කර ගන්න ඕන ඔබේ හිත පරසං කර ගන්න ඕන. ගොඩාක් වෙලාවට පින්වතුනි හිතෙන් කරන අපේ හිත සංවර කර ගැනීමේ එක අවස්ථාවක් අපිට තියෙනවා. බය ඇති කර ගන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි පින්වතුනි අන්සතු දෙයට ආසා කරන්න අපි බය වෙන්න ඕන. මේක පින්වතුනි හොරකමට අයිති වෙන්නේ නැහැ. හොරකම් කරන්න හේතුව නමුත් අන්සතු දෙයට ආසා කරනවා. සමහර වෙලාවට පින්වතුනි තව ගෙදරක අල්ලපු වත්තේ ගහේ අඹ හැම හැදිලා තියෙනවා නම් ලස්සනට පේන්න. ඕක දිහා බලනවා පින්වතුනි සමහරු. බලලා හූල්ලනවා. අනේ අපි ගහක් කොලක් හැදුවාම තමයි හැදෙන්නේ නැත්තේ අර පේන්නේ නැත් කියලා හූල්ලනවා. පින්වතුනි හරිය අකුසලයක්. විශේෂයෙන් පින්වතුනි මේ ගම්වල මෑණිවරුව හරියට කරනවා. තව කෙනෙක්ගේ බඩුවක් මුට්ටුවක් දැක්කොත්, රත්තරන් බඩුවක් දැක්කොත්, තව කෙනෙකුගේ ගහක කොලක මලක් හැදිලා තියෙනවා දැක්කොත් පුදුමාකාර විදිහට අරක තමා තුළ ඇති වෙනවා. දැන් සමහර පළාත්වල තියෙනවා හොරකම් කරලා හැදුවාමලු මල් හොඳට හරියන්නේ කියලා. එහෙම කතාවකුත් තියෙනවා. ඒකලා මේ හොරකම් කරනවා. ළමයිත් පුරුදු කරනවා ඒවට. පින්වතුනි, ඒ අනුන් සතු දෙයට අපි ආස කරන්න හොඳ නැහැ. අපි සතුටටපත් වෙන්න ඕනේ යමක් දැක්ම අනේ කොච්චර දෙයක්ද. ඒ දේ ඒගොල්ලන්ට හරියන එක කොච්චර හොඳද කියලා සතුටටපත් වෙලා ඔබ ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන මෑණියනි. ඊට පස්සේ ඊගාව එක තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ පින්වතුනි මේ තරහ සම්බන්ධ තරහව, ක්‍රෝධය, වෛරය ආදී පටිඝ නිමිත්ත හේතු කරගෙන පටිඝය නිසා ඇතිවෙන මානසික ස්වභාවය.
සමහර අම්මාවරු හරි තරහින් ඉන්නේ දරුවොත් එක්ක. සමහර පියවරුන්ට කොහොම සැලකුවත් මදි. හරි තරහින් ඉන්නේ. තේක හදලා දුන්නා වැරදි. සීනි දැම්මා වැරදි. කිරි දැම්මොත් ඒකත් වැරදි. කහට දැම්මත් ඒකත් වැරදි. හොඳට අතර දුන්නොත් ඒකත් වැරදි. මේසෙ ළඟින් තිබ්බොත් ඒකත් වැරදි. පින්වතුනි අපි ජරාවටපත් වුණා. අපේ ජරාවටපත් වීමේ අසහනේ මේ දරුවෝ පිටින් යවන්න හොඳ නැහැ. බිරිඳ පිටින් යවන්න හොඳ නැහැ. අසල්වැසියෝ පිටින් යවන්න හොඳ නැහැ. මොනුපුරු මිනිපිරියෝ පිටින් යවන්න හොඳ නැහැ. සිහි ඇති අපි ජීවත් වෙන්න ඕනේ. හරි තරහින් ඉන්නේ. එහෙම ඉන්න එපා. පින්වත් මෑණියනි පියාණනි ඔබ බොහෝ අකුසල ධර්මයක් ඇති කරගන්නවා. ඒ නිසා තරහින් වාසය කරන්න ඔබ බය වෙන්න ඕනේ. තරහක් ඇතුනම සිහිය උපද්ද ගන්න ඕන. අනේ මේ තරහ මම පවත්වන්න හොඳ නෑ. මහා අකුසල ධර්මයක් මට සිද්ධ වෙනවනේ කියලා. ඔබ මේ ඇති වෙන අකුසලේ බය දැකලා එයින් අත්මිදෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න ඕනේ. අනිතක පින්වතුනි සම්මා දිට්ඨිය යම් කිසි කෙනෙකුට තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය සංඝයා ගැන සීලවන්ත ජීවිතය ගැන විශ්වාස කරන්න ඕන. සමහර වෙලාවට වයෝවෘද්ධ භාවයට පත් වෙලා සමහර වෙලාවට ලොකු රැකියාවල් කරපු දොස්තර මහත්තුරු වෙන්න පුළුවන්, ඉංජිනේරු මහත්තුරු වෙන්න පුළුවන්, පරිපාලන සේවයේ මහත්තුරු වෙන්න පුළුවන්. ඉතින් වයසට ගියාම වැඩක් නැහැ. උහි තර්ක කර කෙස් පැලෙන තර්ක හදා ගන්න. දැන් කතාවට කියනවා මිහිඳු හාමුදුරුවෝ උඩින් ආවේ කොහොමද? කොහොමද ආවේ? ඉතින් පින්වතුනි තමනුත් සද්ධාවෙන් පිරිහිලා යන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම කළේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? පින්වතුනි සමහර වෙලාවට කන්න බොන්න ටික හම් වෙනවා, කාලා බීලා විශ්‍රාමයටපත් හම් වෙන එකත් අරගෙන ඔන්න කර ඉන්න වැඩි. ඒ නිසා පින්වතුනි පුළුවන් වෙලාවකට ඔබ බුදු ගුණ සිහි කරන්න පින්වත් මෑණියනි, බුදු ගුණ අනන්තයි කියලා සිහි කරන්න. දරුවෝ ගැන කාගෙනවත් අහිතක් හිතා පව් හිතා ඉන්නේ නැතුව නිකන් ඉන්න වෙලාවක ඔබ ඇඳේ ඉඳගෙන හිටියත් සියලු සත්වයෝ සුවපත් වේවා, මම නිදුක් වේවා කියලා ඔබ ධර්ම මනසිකාරය දෙන්න. ඔබට ලොකු ආශිර්වාදයක් එයින් සැලසෙනවා. එහෙමනම් පින්වතුනි ඔන්න යම් කිසි කෙනෙක් පවට අනුන්ගේ සතු දෙයට ආශා කරන්නේ නැත්නම් එයා තරහින් ජීවත් වෙනවා නම්, එයා මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙනවා නම් මේ සසර බය දකින්න කෙනා මේ සිතින් මේ අකුසල කර්ම නොකර ඉන්නවා. හේතුව ඒ සසර බය දකින්න නිසා අන්න යාට පවට බය නැමැති ධනය ඇති වෙනවා. ඔත්තප්ප ධනය ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට සිත, කය, වචනය කියන තිදොරින් පව් කිරීමට බය, අකුසල් කිරීමට බය ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඔත්තප්ප ධනය ඇති කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී බොහොම ලස්සනට පෙන්වලා දෙනවා. පින්වත් මෑණියනි, පියාණනි, පින්වතුනි ඔබටත් ඒ උත්තම වූ ඔත්තප්ප ධනය ඇති කරගෙන සංසාර දුකෙන් අත් මිදීමට මේ ධර්ම ශ්‍රවණය, මේ ධර්ම දේශනා මේ පින හේතු වේවා කියලා ඔබ අදිෂ්ඨාන කරගන්න වටිනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශ්‍රාවකං තී. සද්ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක සහ ශ්‍රී ජයවර්ධනපුර නවරෝහල පාරේ ශ්‍රී සිළුමිණි විහාරාධිපති පූජ්‍යපාද මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.